අයිබුවන් ආයිබෝන් සර්. හරි ආයිබෝන් සර්. ආයිබෝන් සර්. අයිබෝන් සර්. හරි පුතේ මේ අපි එතකොට ගිය සතිය අවසානට කතා කරේ පොසීල ඉන්ධන ගැන. අද අපි ඊට පස්සේ බලමු සුළඟ ගැන. සුළඟේ ශක්තිය ගැන තමයි අද අපි කතා කරන්නේ. ලියා ගන්නකො මාතෘකාව සුළඟ කියලා. සුළඟ හරි සර් ලිව්වා. හරි පුතේ චුට්ටක් බැලුවේ තව ඉන්න අය ඉන්නවද කියලා. දැන් මේ ඔයගොල්ලන්ගේ මේ අච්චු පොතේ මේ තියෙන පින්තූරයක් මම මේ දාලා තියෙන්නේ තිරේ. ඔව් මේක ඕගොල්ලෝ දන්නවා ඇති සමහර විට සමහර අය. මොකද්ද මේ තියෙන්නේ මේ පින්තූරේ? බැත හුලං කරනවා නැත්නම් වී හුලං කරනවා කියලා අපි කියනවා. ඇයි වී හුලං කරන්නේ ළමයි? පොල්ලි අයින් කරගන්න. ඔව් මේ වී වල තියෙන බොල් වී අයින් කරන්න. නේද? පොල්ලි අයින් කරගන්න. ඔව් බැත හුලං කරනවා කියලා මේකට කියනවා. දැන් කාලේ නම් මේ වාගේ මේ දේවල් අපිට දකින්න අඩුයි. මොකද දැන් අර යන්ත්‍ර වලින් තමයි ගොයන් කපන්නේ ඔක්කොම කරන්නේ කොළ මඩින්නේ නේද? ඊට පස්සේ බැත හුලං කරන්නේ අපිට ඒවා පේන්නේ නැහැ මොකක්වත්. ලොකු මැෂින් එකක් කුඹුරට දානවා. ඊට පස්සේ වී ටික කවර වලට එකතු වෙනවා. නමුත් ඉස්සර කාලේ ගොයම් පෑගුවේ හරකුන්ගෙන් ට්‍රැක්ටර් වලින් එහෙම ගොයම් පා කරලා ඉස්සෙල්ලාම එකතු කරගන්න අස්වැන්නට කියන්නේ බැත කියලා. ඊට පස්සේ බැතවල තියෙන බොල් වී කැඩුණු ගොයන් ගස් කාටුව කියලා කියන්නේ ගොවි මහතුරු ඒවට ඒවා අයින් කරන්න මේ බැත හුලං කරනවා. ඒතකොට බැත හුලං කරන්න අපි ශක්තිය ලබා ගන්නේ සුළඟේ ශක්තියෙන්. නේද? මේ ඉස්සර කාලේ ළමයි මේ සුළඟේ ශක්තිය ගොඩක් ප්‍රයෝජනයට ගත්තු දැන් තියෙනවා. දැන් තව උදාහරණයක් තමයි රුවල් නැව් යන්න. ආලා තියෙනවනේ ඉස්සර කාලේ මේ මුහුදේ යාත්‍රා කළේ රුවල් නැව්. දැනුත් රුවල් නැව් තියෙනවා ළමයි. හැබැයි දැන් රුවල් නැව් පාවිච්චි කරන්නේ මේ විනෝදයට ක්‍රීඩාවලට තමයි දැන් රුවල් නැව් පාවිච්චි කරන්නේ. නමුත් ඉස්සර කාලේ දේශ ගවේෂණයට නේද නාවික කටයුතු වලට මේ රුවල් නැව් බහුලව යොදාගත්තා. ඒක රුවල් නැව් ගමන් කරන්න අවශ්‍ය ශක්තිය ලැබුණේ සුළඟ මගින්. දැකලා තියෙනව නේද ඔය කාටුන් වල එහෙම ළමයි රුවල් නැව්? ඔව් සර්. එතකොට ඊට පස්සේ තව ඉස්සර කාලේ ළමයි මේ සුළඟේ ශක්තිය යොදාගෙන තියෙනවා ජලය පොම්ප කරන්න. සුළඟේ ශක්තිය පාවිච්චි කරලා තියෙනවා ජලය පොම්ප කරන්න. ඉස්සර කාලේ සුළං මෝල් තිබිලා තියෙනවා වතුර පොම්ප කරන ඒවා. සර් ඔව් සර් මගේ මේ අර මොකද්ද ලී අර මේ තිබ්බ එක පෙන්නන්න. ලී කුඩු එක නේද? ඔව් සර්. බලමු. හදුවද? චුට්ටක් ඉන්නකෝ මෙයාගේ එක බලලා ඉන්නකෝ බලන්න. කවුද මේ? අනුහස් නේ?
අනුහස්ද? ඒව සර්. ඔව් අනුහස් ඔයාගේ මේ කැමරාව පාත් කරා නම් හරි පේන්නේ නැහැ. රයිට් මේ තියෙන්නේ මොකද්ද අපේ කුඩු ලිපනේ. ලී කුඩු වලින් හදපු කුඩු ලිප. එතකොට මේක කුඩු ලිප පත්තු කරාද? පින්තූර දාලා තිබ්බා මෙයාගේ නේද? රයිට්. ඔව් සර්. එතකොට මේවා එකක් ඔයගොල්ලොත් හදලා බලන්න. හොඳයි ඈ? හරි. හරි පුතේ. රයිට්. හරි මේක පස්සේ බලමු ළමයි මේකේ මේ තියෙන්නේ ඉස්සර කාලේ සුළඟ ශක්තිය පාවිච්චි කරපු අවස්ථා මේ මුහුදේ නැව් යාත්‍රා කරන්න නැව් වලට ඒවට මේවට පාවිච්චි කරා කියලා මේකේ තියෙන්නේ මේ ඒකේ ගොඩක් කතාවක් තියෙන්නේ නේද වචන තියෙන්නේ මං හිතුවේ වීඩියෝ එක තියෙනවා කියලා රයිට් ලියන්නකෝ මෙහෙම චූටි ඡේදයක් පොඩි ඡේදයක් අපි ලියමු ඈත අතීතයේ පටන් ඈත අතීතයේ පටන් ඈත අතීතයේ පටන් මිනිසා සුළඟේ ශක්තියෙන් විවිධ කාර්යයන් සිදු කරගෙන ඇත මිනිසා සුළඟේ ශක්තියෙන් විවිධ කාර්යයන් සිදු කරගෙන ඇත එවැනි කාර්යයන් කිහිපයක් සුළඟේ ශක්තියෙන් විවිධ කාර්යයන් සිදු කරගෙන ඇත විවිධ කාර්යයන් සිදු කරගෙන ඇත එවැනි කාර්යයන් කිහිපයක් කියන්න එවැනි කාර්යයන් මොකක්ද එවැනි කාර්යයන් කිහිපයක් එවැනි එවැනි කාර්යයන් කිහිපයක් පහත පරිදි දැක්විය හැක මොකක්ද එවැනි කාර්යයන් කිහිපයක් පහත පරිදි දැක්විය හැක සුළඟේ ශක්තියෙන් විවිධ කාර්ය ඈත අතීතයේ පටන් මිනිසා සුළඟේ ශක්තියෙන් විවිධ කාර්යයන් සිදු කරගෙන ඇත එවැනි කාර්යයන් කිහිපයක් පහත පරිදි දැක්විය හැක
ඔව් මේ ටික ලියා ගන්න. බැත හුලං කිරීම, රුවල් නැව් යාත්‍රා කිරීම, ජලය පොම්ප කිරීම, ධාන්‍ය ඇඹරීම. ඔයගොල්ලෝ බලලා තියෙනවද මේ මොකද්ද කාටුන් එක ළමයි? මොකද්ද ඒ කාටුන් එක? රොබින් හුඩ්ද සර්? හරි රොබින් හුඩ් කාටුන් එකේ දැකලා තියෙනව නේද මේ ධාන්‍ය අඹරන මෝල? ඒතොර ඒක වැඩ කරන්නේ ඔව් සර්. සුළඟේ ශක්තියෙන්. හරි සර්. රුවල් නැව් යන එක තියෙනවා අර මේ මොකද්ද වයිකින් වයිද වයිකින් නේද? හරි. දැන් මේ වර්තමානයේදී ළමයි අපි සුළඟේ ශක්තියෙන් විවිධ කාර්යයන් කරගන්න අවස්ථා තියෙනවා. මොනවද අපි දැන් කාලේ සුළඟේ ශක්තියෙන් කරන්නේ? මේ අච්චු පොතේ තියෙනවා ඔයගොල්ලන්ගේ මේ වාගේ සුළං ධාන්‍ය අඹරන්න හදපු සුළං මෝලක්. වර්තමානයේදී මොනවද සුළඟේ ශක්තියෙන් කරන දේවල්? විදුලිය නිපදවීම. විදුලිය නිපදවනවා. ලංකාවේ තියෙනවා සුළං විදුලි බලාගාර නේද? ඔයගොල්ලෝ දැකලා තියෙනවද? අහලා තියෙනවද? ඔව් සර්. ලංකාවේ කොහෙද සුළං විදුලි බලාගාර තියෙන්නේ? මේ බලන්නකෝ අපේ ප්‍රවෘත්ති වලට ගියපු එකක්. හම්බන්තොට සර්. ලංකාවේ තියෙනවා දැන් සුළං විදුලි බලාගාර ගොඩක් තැන්වල. ප්‍රධානම සුළං විදුලි බලාගාර තියෙනවා හම්බන්තොටයි. ඊට පස්සේ තමයි අනිත් එක තියෙනවා පුත්තලමේ තියෙනවා. ඔරොච්චෝලේ නේද මේ තියෙන්නේ ලංකාවේ ඒ වාගේ සුළං විදුලි බලාගාරය. එකතු කරන්න ප්‍රවෘත්ති වලට ගියපු එකක්. කියලා තියෙන බලන්න. තමයි ඔන් टॉपिक තුලින් අපි මන්නාරමට ඇවිල්ලා තියෙන්නේ. මේ තමයි මන්නාරමේ ඉදිවන ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය. සත්‍ය ඇහෙනවද වීඩියෝ එකේ? සත්‍ය ඇහෙනවද? අපි සම්බන්ධ කරගන්න සූදානම් ඉන්නේ අද දවසේදී මේ ව්‍යාපෘතිය බර වෙන්න ප්‍රධාන නිලධාරීන් කීප දෙනා ආයුබෝවන් ඔබතුමා. අපි අපේ සයිට් ඔෆිස් එකට ගිහිල්ලා මේ ව්‍යාපෘතිය ගැන පොඩි විස්තරයක් කරලා ඊට පස්සේ අපි වින් ෆාම් එක දිගේ ඇවිදලා බලමු මෙතන මොනවද වෙලා තියෙන්නේ කියලා. බලමු. ලංකාව වටේම ගොඩක් වින් පාක්ස් තිබ්බට ඒවා ඔක්කොම ප්‍රයිවට් මේ මන්නාරම ළමයි දැනට ලංකාව විදුලි බල මණ්ඩලයට අයිති වෙන පළවෙනි ප්ලාන්ට් එකක් වෙනවා. දැන් මෙහෙමයි විභාගෙට ඔයගොල්ලෝ ලියන්න ඕනේ පුත්තලමයි හම්බන්තොටයි ඈ පොතේ තියෙන මේ දෙක විතරයි. 33 පළවෙනි රෝ එකේ තියෙනවා. ඊළඟ 6 තියෙනවා සෙකන්ඩ් රෝ එකේ. අපි දැනට පාවිච්චි කරන්නේ ලොකේෂන්ස් 30. ඒ අනුව මැෂින්ස් 30ක් දැනට අපි හදලා ඉවරයි. ඒ තියෙන් මෙගාවොට් 103.5 සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනවා. සාමාන්‍යයෙන් අපි බිමේ ඉඳන් මේ විදුලි ජනන යන්ත්‍රය දිහා බැලුවම මේකේ තටු පොඩියට පෙරුණත් ඇත්තටම මේක කොච්චර ලොකුයිද කියලා අපිට දැක් ගන්න පුළුවන් උනේ මෙතනට ආවම. මේ කොටස් සියල්ලම
මෙතනට ගෙනල්ලා සවි කිරීම පිටිපස්ස ලොකු කතාවක් තියෙනවා. දැන් එක බ්ලේඩ් එකක් ගත්තාම මේක මීටර් 62ක් වගේ දිගක් තියෙනවා. ඇත්තට මේ බලන්න ඔය මේව ගොඩක් ලොකුයි. සින්කොමලි පෝට් එක. විශාල කොටස්. ඒකටම කියලා විශේෂිත වාහන ගෙනාවා ඉන්දියාවේ මේ වගේ ලොකු බ්ලේඩ් එකක් හයි කරන්නම කියලා ඇඩැප්ටර්ත් එක්ක තියෙන වෙහිකල් එකක් තියෙනවා. ඕනම වංගුවක් ගන්න පුළුවන්. ඕනම උස්සට උඩටයි පල්ලෙහාටයි දාන්න පුළුවන්. කොයි විදිහටද මේක සවි කරේ? මීටර් 25ක යටතේ තමයි මේ පයිලින් ගියේ. ඒ කියන්නේ ඕනෙම එක්ස්ට්‍රීම් කන්ඩිෂන් වල වෙදර් කන්ඩිෂන් වල දරා ගන්න පුළුවන් ශක්තියක් ඒ ෆවුන්ඩේෂන් එකට තියෙනවා. දැන් අපි මේ වගේ බ්ලේඩ් එකක් ගත්තාම ඒ වගේම නැසල් පාර්ට් එකක් ගත්තාම 120ක් මෙට්‍රික් ටන්. ඒ වගේ ලොකු බරක් උස්සන්න මෙට්‍රික් ටන් 600ක් වගේ ලොකු ක්‍රේන් එකක් අවශ්‍ය වෙනවා. මේ මැෂින් එක පාවිච්චි කරලා තමයි එක එක කණුව උස්සලා ඒකට හයි කරලා තියෙන්නේ. කොච්චර විතර වියදමක් ගියාද කොච්චර විතර කාලයක් ගියාද? අවුරුද්දකට අඩු කාලයකින් මේක ඉවර කරගන්න පුළුවන් වුණා. වියදම ගත්තොත් එහෙම ඇමරිකානු ඩොලර් මිලියන 135ක් වෙනවා. පරිසරයට හානියක් නැතුව මේකේ යුනිට් එකක් රුපියල් 8ට වගේ සුළු ගාණක නිෂ්පාදනය කරගන්න පුළුවන්. විශාලතම සුළං බලාගාරය නිර්මාණය කරන්න මන්නාරමේ මේ ස්ථානයම තෝරගත්තේ ඇයි? අපේ රටේ මොන්සූන් රේන්ස් දෙකක් තියෙනවා. නිර්ත දෙක මොක්සම සහ ඊසාන දෙක. ඒ දෙකම අවුවෙන එකම තැන කිව්වම ඒක මන්නාරම තමයි. ලංකාවේ හොඳම වින් පොටෙන්ෂල් තියෙන ඒරියා එක තමයි මන්නාරම. මේ ස්ථානයේ විශේෂම කුරුල්ලෝ පියාසර කරන ස්ථානයක. මොවුන්ට වෙන හානිය පිළිබඳව ඔබතුමාලා යම් කිසි ආකාරයෙන් ක්‍රියාමාර්ග කරන්න තියෙනවා. කුරුල්ලොන් ගැන අධ්‍යයනයක් දිගටම කරා අපි. පළවෙනි වතාවට මේ වින් ෆාම් එකට අපි රේඩා යන්ත්‍රණයක් සවි කරා. ඕනෙම අවස්ථාවක එම බර්ඩ් ෆ්ලොක් එකක් එනවා නම් මේ වින් ෆාම් එක ඔන් ඩිමාන්ඩ් එකකින් ෂට් ඩවුන් කරන්න. අතිග ජනාධිපතිතුමාට අවශ්‍යතාවය තියෙනවා 2030 වෙනකොට විදුලි අවශ්‍යතාවයෙන් 80% පුනර්ජනනීය බලශක්තිය මගින් නිෂ්පාදනය කිරීමේ ඒකද ආණ්ඩුවේ ප්‍රතිපත්ති බවට ඒ ඇති. එයා ඕනේ නැහනේ. බලන්නකො මේ තියෙන්නේ මේ සුළං විදුලි බලාගාරයක උඩ ඉඳන් ගත්ත වීඩියෝ එක. මේවා මේ ඇඩ් යනවා ළමයි මේවා බලද්දී ඉතින්. ඔය ඉන්නේ සුළං විදුලි බලාගාරේ මුදුනේ යා. හරි රයිට් ඇතිනේ. එතකොට මේ විදියට ලංකාවේ දැන් ප්‍රදේශ ගණනාවක මේ වාගේ සුළං විදුලි බලාගාර තියෙනවා. විශේෂයෙන්ම තියෙනවා පළවෙනි සුළං විදුලි බලාගාරය ළමයි ලංකාවේ හැදුවේ හම්බන්තොට. ඊට පස්සේ දෙවනියට හැදුවා ලංකාවේ පුත්තලම ප්‍රදේශයේ පුත්තලමේ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ කිට්ටුව සුළං විදුලි බලාගාර තියෙනවා. ඊට පස්සේ මේ මන්නාරම තියෙනවා දැන්. මේ වාගේ ප්‍රදේශ ගණනාවක තියෙනවා. විභාගයට ලියද්දී හැබැයි ඕගොල්ලෝ ලියන්න ඕනේ පුත්තලම හම්බන්තොට කියන දෙක විතරයි. වෙන ඒවා ලියන්න එපා. හරි. එවනම් වර්තමානයේදී සුළඟේ ශක්තියෙන් විදුලිය නිපදවන සුළං විදුලි බලාගාර තියෙනවා.
මේ සුළඟින් විදුලිය නිපදවන එකේ වාසි ගොඩක් තියෙනවා ළමයි. වාසිය තමයි ප්‍රධාන වාසිය, පරිසර දූෂණයක් වෙන්නේ නැහැ. නේද? අනිත් එක මේකේ හදන්න මූලික වියදම විතරයි යන්නේ. හැදුවට පස්සේ හැමදාම විදුලිය නිකන්නේ. විදුලිය සඳහා ඉන්ධන වැය වෙන්නේ නැහනේ. සුළඟ තියෙනකම් විදුලිය නිපදවා ගන්න පුළුවන්. නඩත්තු වියදම විතරයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට නොමිලේම විදුලිය ලබා ගන්න පුළුවන් මේ ක්‍රමයේ මගින්, සුළං විදුලි බලාගාර මගින්. දැන් මූලික වියදම හදන්න ගොඩනගා ගන්න යන වියදම විතරයි යන්නේ. right. ඒක නිසා මේක ගොඩක් වාසි ක්‍රමයක්. අපේ ලංකාවෙත් මේ මුහුද තියෙන නිසා වටේටම ළමයි ලංකාවේ ගොඩාක් ප්‍රදේශ තියෙනවා මේ සුළං විදුලි බලාගාර හදන්න සුදුසු ප්‍රදේශ. හරි. තරුවක් දාලා යටින් ලියන්න මේම. තරුවක් දාලා යටින් ලියන්න. වර්තමානයේදී සුළඟේ ශක්තියෙන් සුළම් පෙති කරකවා සුළඟේ ශක්තියෙන් සුළම් පෙති කරකවා වර්තමානයේදී සුළඟේ ශක්තියෙන් සුළම් පෙති කරකවා Sir, I'm Lindam Chilli. වර්තමානයේදී සුළඟේ ශක්තියෙන් සුළම් පෙති කරකවා සුළඟේ ශක්තියෙන් සුළම් පෙති කරකවා එමගින් විදුලි ජනක යන්ත්‍ර එමගින් විදුලි ජනක යන්ත්‍රයක් සර්. එමගින් විදුලි ජනක යන්ත්‍රයක් විදුලි ජනක යන්ත්‍රයක් කැරකැවීමෙන් විදුලි ජනක යන්ත්‍රයක් කැරකැවීමෙන් විදුලිය නිපදවා ගන්නා විදුලිය නිපදවා ගන්නා සුළං විදුලි බලාගාර සුළං විදුලි බලාගාර
නිපදවා තිබේ. සුළං විදුලි බලාගාර නිපදවා තිබේ. හරි සර්. මලීෂා ඉන්නවද? බෝගහයායේ පන්තියේ මලීෂා? ඔව් සර්. ඔයාට එන්න බැරි වුණාද මොකද්ද? පුතේ මං අර වේටින් රූම් දාන්නේ නැහැ. ඕගොල්ලන්ට ඕන වෙලාවක කට් වුණොත් එන්න පුළුවන්. මේ මෙහෙන් මං අර ඇඩ්මිට් කරන්න ගන්න දෙයක් නැහැ. හැමතිස්සෙම මොනවා හරි වෙලා මේ අයින් වුණොත් එහෙම ආයෙ එන්න පුළුවන් ඕගොල්ලන්ට. ඒ විදිහට ලින්ක් එක දාලා තියෙනවා. හරි. අපි බලමු මේ සුළඟේ ශක්තියෙන් කාර්ය සිදු කරන හැටි ආදර්ශනය කරන්න උපකරණයක් හදන්න ඕගොල්ලන්ට තියෙනවා පොඩි ක්‍රියාකාරකමක්. සුළඟේ ශක්තියෙන් කාර්ය සිදු කිරීම කියලා. අපි බලමු මේක චුට්ටක් කොහොමද කරන්න තියෙන්නේ කියලා. මාතෘකාව ලියා ගන්නකො සුළඟේ ශක්තියෙන් කාර්ය සිදු කිරීම ක්‍රියාකාරකම. සුළඟේ ශක්තියෙන් කාර්ය සිදු කිරීම. හරි සර්. සර් ලිව්වා. හරි සර්. සර් අපි අවශ්‍ය ද්‍රව්‍ය ක්‍රමයයි ලියනවාද? මොකද්ද ළමයි කියන්නේ? ලිව්වද මාතෘකාව? හරි. දැන් මේකේ තියෙන්නේ මේ මම ඕගලන්ට පෙන්නන්නම්. මේ මං ගිය අවුරුද්දේ මේ පන්තිය හදපු මේ ක්‍රියාකාරකමට හදපු එක. එතකොට මේකේ මං ඉස්සෙල්ලාම මේ විදියට ළමයි ඔයගොල්ලන්ට තියෙනවා මේකේ මේ ඇලුමිනියම් තහඩුවක් ගන්න ඕනේ. මේ තියෙන ඇලුමිනියම් තහඩුවක්. මේ ඇලුමිනියම් තහඩුව මේ විදියට රවුමට කපාගෙන මුලින්ම මේක මේ ෆෑන් එකක් විදියට සුළම් පෙති විදියට මේක කපලා තියෙනවා. ඊට පස්සේ මේක පොඩ්ඩක් කොහොම හැඩ කරලා නමලා මේව හදා ගන්න ඕනේ. සර් මොන වගේන්ද කපන්නේ? කතුරෙන් කපන්න පුළුවන් මේ තහඩුව. මේ තහඩුව කතුරෙන් කපන්න පුළුවන්. ඕගොල්ලන්ගේ ගෙවල් වල ඔය වැහි පීලි එහෙම දාන්න ළමයි මේ තහඩු කෑලි ගේනවා. මේ තහඩු ගේනවා. ඒතකොට මේක කතුරෙන් කපා ගන්න පුළුවන් මේ විදියට. ඊට පස්සේ අපි ගන්නවා මේ පෑනක් මේ හිස් බෝල් පොයින්ට් පෑනක් මේ අරන් තියෙන්නේ. මේ වාගේ හිස් පෑනක් අරගන්නවා. අරගෙන මේකේ මේ ක්ලිප් එක ළමයි මේ එක පැත්තක මේ බලන්නකෝ. මේ අර යට පැත්තට හයි කරන්න තියෙන ප්ලාස්ටික් කෑල්ල ඒකත් උඩින් කපලා දාලා තියෙනවා මං චුට්ටක්.
කපලා දාලා දැන් මේක මෙහෙම මේ විදියට පෑන මෙතෙන්ට මේ මොකද්ද මේ ෆෑන් එක දාලා මෙහෙම මේක උඩින් හයි කරන්න පුළුවන් මේකට හිර වෙන්න. මේ විදියට මෙහෙම උඩින් හිර කරනවා හයි වෙන්න. පේනවද ඇද ඔයගොල්ලන්ට? ඔහම හිර වෙන්න හයි කරනවා. දැන් මේ එතකොට මේක හොඳට දැන් හිර වෙලා තියෙන්නේ මෙහෙම. හරි. ඊට පස්සේ මේකේ ගැට ගන්න ඕනේ මේ ට්වයින් නූලක්. තෙල් ගාර නූලක් කියන්නේ ට්වයින් නූලක්. එතකොට මේ ට්වයින් නූල් කියලා ඉල්ලපුවාම දෙනවා කඩෙන්. එතකොට මේ නූල මේ පැත්තේ ගැට ගන්නවා. මේක ගැට ගහලාමයි තියෙන්නේ. මම මේ රවුම් මේක දාන්නම් මේකට. ඔය විදිහට මේක හිර වෙන්න ගැට ගන්න. රයිට්. දැන් මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ කරන්න තියෙන්නේ කම්බියක් අරන් මේක ඇතුලෙන් දානවා මෙහෙම. මේම අනිත් පැත්තට යන්න දානවා. ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙන විදිහට මොකද ස්පෝක් කම්බියක් දානවා. දාලා පොඩි හැන්ඩල් එකක් දානවා උඩින් මේක අල්ලගන්න. හරි. එතකොට දැන් ඊට පස්සේ කියනවා මේක ෆෑන් එකක් ළඟට ගිහින් ෆෑන් එකට අල්ලන්නලු. ළමයි දැන් මේක ෆෑන් එකට අල්ලපුවාම මේ ෆෑන් එක කැරකෙනවා මෙහෙම. ඒතර ෆෑන් එක කැරකෙවෙද්දී මේ නූලේ පහලින් අපි බරක් එල්ලනවා පොඩි. මම මේක එල්ලලා දිනවා මේ පෑන් කෝපුවක්ම එල්ලලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ මේ ෆෑන් එක කැරකෙවෙනකොට නූලේ එතෙනවා පෑන් බටේ දිගේ නූලේ තිලා ෆෑන් එක උඩට කැරකෙනකොට මේ බර ටික ටික උඩට ඉස්සෙනවා ඔහම. නේද? එතකොට සුළඟේ ශක්තියෙන් මේ විදියට බරක් ඉහළට ඔසව ගන්න පුළුවන් වෙනවා. නේද? ඒ විදිහට තමයි මේ සුළඟේ ශක්තියෙන් කාර්ය කිරීම ආදර්ශනය කරන්නේ. එතකොට මේ ෆෑන් එක කැරකෙවෙද්දි මේ නූලේ එල්ලලා තියෙන බර ටික ටික උඩට ඉස්සෙනවා. ඒකයි මේකෙදි වෙන්නේ. හරි. එතකොට මේ ඇටවුම තමයි ඔයගොල්ලන්ට හදන්න තියෙන්නේ. ගෙදරදී හදලා බලන්න. අර මේ කුඩුලි පැහැදුවා වාගේ ඔයගොල්ලෝ හදලා දාන්න ওই ගෲප් වලට තියෙන ඒවට තමන්ගේ එහෙම කරලා පෙන්නන්න. ඔව් පුතේ හදපු ඒවා තියෙනවද? එතකොට මේක ලේසි අමාරු එකක් නෙවෙයි. ඔව් හදලා බලන්න. ගෙදරදී හදලා දාන්න. පින්තූරයක් අරගෙන දාන්න. රයිට්. අපි අවශ්‍ය ද්‍රව්‍ය ලියාගමු. එහෙමනම් ඉක්මනට පොඩි ක්‍රියාකාරකමක් නේ. ටක් ගාලා ලියාගමු අවශ්‍ය ද්‍රව්‍ය. ස්ක්‍රීන් එකේ පේනව නේද? ඉක්මනින් ලියාගන්න. ස්පෝක් කම්බි දෙකක්. ඔව්. ස්ක්‍රීන් එකේ ඔය තියෙන එක. ස්පෝක් කම්බි දෙකක්. ඉවතලන බෝල් පොයින්ට් පෑනක් ඉවතලන බෝල් පොයින්ට් පෑනක් Okay. තහඩුව තමයි ලේසි. ෆෑන් එක නමන්න. සර් ඔව් කියන්න පුතේ. ඉවතරන බෝල් පොයින්ට් පෑනක් ලියලා අනිත් ටික ලියන්න ඕනේද? ඔව් ඔව් මම මේ ඕගොල්ලන්ට ලියා ගන්න වෙලාව දීලා තියෙන්නේ. පේනවනේ බෝඩ් එක නේද? ඔව් සර්. මං කියවන්නම් ඕන්නම්.
ඉවතලන බෝල් පොයින්ට් පෑනක්, කඩදාසි කපනයක් නැත්නම් කතුරක්. කතුරක් කියලා ලියන්නකෝ. කතුරක්. කතුරක්. තුනී වෘත්තාකාර ලෝහ තහඩුවක්. තුනී වෘත්තාකාර ලෝහ තහඩුවක්. තුනී වෘත්තාකාර ලෝහ තහඩුවක්. ට්වයින් නූලක්. ට්වයින් නූලක්. හරි සර්. කුඩා බරක් ඇති වස්තුවක්. ඕගොල්ලෝ කුඩා බරක් ඇති වස්තුවක් කියන්නේ පුතේ දැන් මේ ගිනි පෙට්ටියක් වා එකක් හොඳයි ගොඩාක් බර එකක් උස්සන්න බෑ මේකෙන්. ෆෑන් එක ටිකක් ලොකුවට ගත්තොත් පුළුවන්. එහෙම නැත්තම් ඔව්. සර් හිස්. ගලක් බයිද? අම්මෝ බෑ. හිස් ගිනි පෙට්ටියක් වා එකක් පුළුවන්. මේ සයිස් එකකින් පුළුවන්. ඔයා මෙහෙමයි ලොකුවට හැදුවොත් ඉතින් පුළුවන් ගලක් ඉහළට උස්සන්න. ඔව්. කුඩා බරක් ඇති වස්තුවක්. කුඩා බරක් ඇති වස්තුවක්. පොඩි ගලක් දාන්න. බලන්න හදලා. ඉස්සෙල්ලා එක එක හදලා බලන්න විවිධ බර මේ තියලා උස්සලා බලන්න. වීඩියෝ කරලා දාන්න. සර්. හරි. රූපේ දැන් අඳිනවද ගෙදරදී අඳිනවද? එදරදී අඳිමු සර්. ගෙදරදී අඳිමු නේද ළමයි? ලස්සන්ට ඇඳෑගෙන නේද උඩ? ඔකට කලින් ලිව්වද? මොකද පුතේ? ඔව්. දම්සර්ණි ඇහෙන්නේ නැහැ කියන්නකෝ අයියේ. ඔය පින්තූරයට කලින් ලිව්වද සර්? ඔව් මේ උඩ තියෙන අවශ්‍ය ද්‍රව්‍ය කියන ටික කිව්වා. සර්. ඔව්. ඔය රූපෙද හා සර්. ඔයා අවශ්‍ය ද්‍රව්‍ය ටික ලියාගත්තේ නැත්නම් ලියන්න බැරි වුණා නම් ලියන්න ඉඩ තියන්න. පිටුව කීයද ඔකේ? මේ ඕගොල්ලන්ගේ අච්චු පොතේ පිටුව 56 පුතේ. හරි. එතකොට ක්‍රියාකාරකමේ රූප සටහන ගෙදරදී අඳින්න. එතකොට ඉක්මන්නේ වැඩේ. ඊට පස්සේ ක්‍රමයේ කෙටියෙන් ලියා ගන්න මම මෙහෙම කියන්නම් ඉක්මනින්. ක්‍රමය කියලා ලියන්නකෝ. රූපය අඳින්න ඉඩ තියලා ක්‍රමය. රූපය අඳින්න ඉඩ තියලා ක්‍රමය කියලා ලියන්න. රූපේ දැක්වෙන පරිදි ලෝහ තහඩුවෙන් සුළම් පෙත්තක් කපා ගන්න. ලෝහ තහඩුවෙන් සුළම් පෙත්තක් කපා ගන්න. සර් රූපේ දැක්වෙන පරිදි ලෝහ තහඩුවෙන් සුළම් පෙත්තක් කපා ගන්න. ලෝහ තහඩුවෙන් සුළම් පෙත්තක් කපා ගන්න. අනතුරුව අපුතේ මොකක්ද ආකාශ? ඔව්. හැමෝටම කැඩි කැඩිද ඇහෙන්නේ?
ඔව්. නෑ ඔව් මෙහෙමයි එක එක පැති වලට සිග්නල් වෙනස් වෙනවනේ අඩු වැඩි වෙනවනේ. ඒකයි ඒ. සර් අපිට මට නිකන් හිත වෙනවා වගේ වෙනවද? ඔයාලා චුට්ටක් ඔය ඉන්නේ මේ ඔයාලා පැත්තේ කඳු නේද ගොඩක්? ඔව් සර් අපේ කන දෙක මැදි ඉන්නේ. ඒකනේ. ඒකයි ඒ. ওই පැත්තේ සිග්නල් අඩුයිනේ. රයිට්. මේ මොකද්ද මං කිව්වේ දැන්? කියපු එක මතකත් නෑ ඔන්න. අනතුරුව බෝල් පොයින්ට් පෑනේ කූර ඉවත් කර බෝල් පොයින්ට් පෑනේ කූර ඉවත් කර බෝල් පොයින්ට් පෑනේ කූර ඉවත් කර රූපයේ පරිදි පෑනේ බෝල් පොයින්ට් පෑනේ කූර ඉවත් කර රූපයේ පරිදි රූපයේ පරිදි සුලම් පෙත්ත පෑනට සවි කර ගන්න සුලම් පෙත්ත පෑනට සවි කර ගන්න එලා සුලම් පෙත්ත පෑනට සවි කර ගන්න ඊළඟට එසවිය යුතු වස්තුව හරි සර්. මොකද්ද එසවිය යුතු වස්තුව නූලෙන් බැඳ එසවිය යුතු වස්තුව නූලෙන් බැඳ හරි සර්. නූලේ අනිත් කෙළවර පෑන් බටයේ ගැට ගසන්න නූලේ අනිත් කෙළවර පෑන් බටයේ ගැට ගසන්න
හරි. නූලේ අනික් කෙළවර පෑන් බටේ ගැට ගසන්න. ඊට පස්සේ ලියන්න පෑන් බටය තුලින් පෑන් බටය තුලින් ස්පෝක් කම්බිය යවා පෑන් බටය තුලින් පෑන් බටය තුලින් ස්පෝක් කම්බිය යවා මොකද කිව්වේ නූලෙන් බැඳ නූලේ අනෙත් කෙළවර මේ පෑන් බටේ ගැට ගසන්න. නූලේ අනිත් කෙළවර පෑන් බටේ ගැට ගසන්න. ඔව්. ඊට පස්සේ මම තව එකක් කිව්වා නේද? ඊට පස්සේ මෙහෙම කිව්වා. ගිත්මි ලියාගත්තේ නැද්ද ඒ ටික? හරි ඊට පස්සේ කිව්වා මං පෑන් බටේ තුලින් ස්පෝක් කම්බිය යවා එන්නේ කිව්වේ එච්චරද? පෑන් බටේ තුලින් ස්පෝක් කම්බිය යවා රූපේ පරිදි ඇටඋම සකස් කර ගන්න. රූපයේ පරිදි ඇටඋම සකස් කර ගන්න. හරි රූපේ පරිදි ඇටවුම සකස් කර ගන්න. අනතුරුව සුලම් පෙත්ත අනතුරුව සුලම් පෙත්ත හොඳින් සුළඟ ඇති අනතුරුව සුලම් පෙත්ත හොඳින් සුළඟ ඇති තැනකට ගෙන ගොස්. අද සර් හොඳින් සුළඟ ඇති තැනකට ගෙන ගොස් තැනකට ගෙන ගොස් හොඳින් සුළඟ ඇති තැනකට ගෙන ගොස් සුළඟට අල්ලා නිරීක්ෂණය කරන්න. සුළඟට අල්ලා නිරීක්ෂණය කරන්න.
හරි. එහෙමයි කරන්නේ. හරි සර්. right. දැන් මෙහෙම කරන්න. දැන් ඕක අඩුපාඩු ලියා ගන්න බැරි වෙච්ච එක්කෙනෙක් ඉන්නවා නම් ක්‍රියාකාරකම බලලා ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා මේක මේ ක්‍රියාකාරකම ළමයි කීවෙනි පිටුවද? අච්චු පොතේ මං හිතන්නේ 56 වෙනි පිටුවේ තියෙනවා. එතකොට 56 පිටුව බලලා 56 57 ඒ පිටු දෙක බලලා අඩුපාඩු ටික හදාගන්න රූප සටහන අඳින්න ඕනේ. හරි? හැමෝම අඳින්න ඕනේ රූප සටහන. දැන් ළමයි මේක අපි කරන්නේ ලේසිම වැඩේ තමයි ෆෑන් එකක් ළඟට අරගෙන යන්න. ගෙදර ෆෑන් එක දාලා ටිකක් වේගය වැඩි කරලා ෆෑන් එකට මේක අල්ලන්න. එතකොට ෆෑන් එකට අල්ලපුවාම අපේ සුලම් පෙත්ත කැරකෙන්න ගන්නවා. එතකොට අර නූලේ එල්ලපු බර ඉහළට එසවෙනවා. ඒකයි වෙන්නේ. ඔයගොල්ලන්ට අර මම පෙන්නුවා වාගේ. හරි? එහෙමනම් ලියන්නකො නිරීක්ෂණ කියලා. නිරීක්ෂණ නිරීක්ෂණ කියලා ලියන්න. සුළඟ ඇති තැනකට ගෙන ගිය විට සුළඟ ඇති තැනකට ගෙන ගිය විට සුළම් පෙත්ත කැරකෙවෙන බවත් සුළම් පෙත්ත කැරකෙවෙන බවත් සුළම් පෙත්ත කැරකෙවෙන බවත් එවිට එවිට සර් කැඩි ඔව් ඒක තමයි නේද? එවිට බලමු අපි එවිට නූලේ ගැට ගැසූ වස්තුව සර් කැඩි ඇහෙන්නේ සර්. ඔව් මොකද කරන්නේ ඉතින්? ඒක සිග්නල් ප්‍රශ්නයක් පුතේ. ඒක මට කරන්න පුළුවන් දෙයක් නෑ ඒකට. එවිට නූලේ ගැට ගැසූ වස්තුව සර් වීඩියෝ එක දාන්න බැයිද? පුළුවන් දාමු. එවිට නූලේ ගැට ගැසූ වස්තුව ඉහළට එසවෙන බවත් නිරීක්ෂණය කළ හැක. නූලේ ගැට ගැසූ වස්තුව ඉහළට එසවෙන බවත් නිරීක්ෂණය කළ හැක. සර් මුලින්ම සර් එවිට නූලේ එතන ඉඳන් කියනවාද සර් ආයි?
දැන් එතකොට මේකෙන් අපිට නිගමනය කරන්න පුළුවන් කාරණේ තමයි මේ සුළඟේ ශක්තියෙන් අපිට විවිධ කාර්යයන් කරන්න පුළුවන් ළමයි. බරක් ඉහළට ඔසවන්න පුළුවන්. නේද? එතකොට බහුලව අපි මේක යොදා ගන්නවා වර්තමානයේ විදුලිය නිපදවන්න. සුළඟේ ශක්තියෙන් අපි විදුලිය නිපදවනවා වර්තමානයේ. සුළං විදුලි බලාගාරවල. හරි? right. අපි තරුවක් දාලා අන්තිමට ඒක ලියාගමු මෙහෙම. වේදිකාවේ මුලින් මොකද්ද? වේදිකාවේ මම කියනකො කාටද ලියාගන්න බැරි වුණේ ඒක? සර් මට නෙමෙයි. සර් මටත් ලියා ගන්න බැරි වුණා. හරි පුතේ පොඩ්ඩක් ඒකට ඉඩ අරගන්නකෝ. ඒක ෆොටෝ එකක් ගහලා ලියපු එක්කෙනෙක්. කවිතා ලිව්වද ඒක? නිරීක්ෂණය ලිව්ව එක්කෙනෙක්. ඔව්. මට දෙන්නකෝ පොත. සර් කැඩි කැඩි එන්නේ. ඕ මෙහෙමයි. ওই කැඩි කැඩි ඇහෙන එකට ඉතින් අපිට කරන්න දෙයක් නෑ පුතේ. මම ලිව්වා. ඔව්. ඒක කරන්න දෙයක් නෑ. මොකද දැන් කැඩි කැඩි ඇහෙනවයි කියන්නේ සිග්නල් අඩුයි ඕගොල්ලන්ට. ඉතින් මේ දුරකථන ජාලවල ඒ දෝෂවලට අපිට කරන්න දෙයක් නෑ. හරි? right. නිරීක්ෂණ ලියාගත්තේ නැති අය බලන්න මෙන්න මෙහෙම කියලා තියෙන්නේ. සුළඟ ඇති තැනකට ගෙන ගිය විට සුළඟ ඇති තැනකට ගෙන ගිය විට සුළම් පෙත්ත කැරකෙවෙන බවත් සුළම් පෙත්ත කැරකෙවෙන බවත් සුළම් පෙත්ත කැරකෙවෙන බවත් එවිට නූලේ ගැට ගැසූ වස්තුව එවිට නූලේ ගැට ගැසූ වස්තුව එවිට නූලේ ගැට ගැසූ වස්තුව ඉහළට එසවෙන බවත් ඉහළට එසවෙන බවත් නිරීක්ෂණය කළ හැක. එවිට නූලේ ගැට ගැසූ වස්තුව ඉහළට එසවෙන බවත් නිරීක්ෂණය කළ හැක. එහෙමයි කියලා තියෙන්නේ. හරි නේද? සර් ඔව්. right. තරුවක් දාලා ලියන්නකෝ යටින්. තරුවක් දාලා යටින් ලියන්න මේම ශ්‍රී ලංකාවේ පුත්තලම ඒකේ නිගමනය ලියන්නේ නැද්ද? නෑ ඒක නිගමනයක් ඕනේ නෑ ඒක. සර් කියන්න. ශ්‍රී ලංකාවේ පුත්තලම සිග්නල් අවලක් ඉඳ කටුණා. ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකාවේ පුත්තලම හම්බන්තොට ශ්‍රී ලංකාවේ පුත්තලම හම්බන්තොට වැනි
ශ්‍රී ලංකාවේ පුත්තලම හම්බන්තොට වැනි ප්‍රදේශවල සුළං විදුලි බලාගාර පිහිටවා තිබේ. සුළං විදුලි බලාගාර පිහිටවා තිබේ. සර් මොකක්ද ශ්‍රී ලංකාවේ පුත්තලම හම්බන්තොට ප්‍රදේශවල සුළං විදුලි බලාගාර පිහිටවා තිබේ. හරි. හරි සර්. රයිට්. අපි ඊළඟට ලියාගමු ජලයේ ශක්තිය කියලා මාතෘකාව. ජලයේ ශක්තිය. ජලයේ ශක්තිය. හරි. දැන් ළමයි ඊයේ පෙරේදා ඕගොල්ලෝ දකින්න ඇති අපේ ලංකාවේ මේ දවස්වල ගොඩක් වහිනවනේ නේද? ඒතර ගම් වතුර මේ දේව ඇවිල්ලා මිනිස්සුන්ගේ විවිධ දේපල ජීවිත හානි වෙලා එහෙම තිබ්බ නේද? එතකොට ඕගොල්ලෝ අහලා ඇති සුනාමි කියලා එකක්. හම්බන්තොට වැනි ප්‍රදේශවල අපේ ඔයාට දැන් දෙයක ඇහුනේ? පුත්තලම හම්බන්තොට වැනි ප්‍රදේශවල සුළං විදුලි බලාගාර පිහිටවා තිබේ කියලා කිව්වේ. දැන් ගොඩක් වෙලාවට කලින් මේක කිව්වේ. අද සිග්නල් ගොඩක් අඩුයි වාගේ ළමයි. හරි මාතෘකාව ලියාගත්තද ජලයේ ශක්තිය කියලා? කවුද දැන් කතා කරේ ධම්සරණිද? ආ? සර් කැඩි කැඩි ඇහෙන්නේ සර්. ඔව් ඉතින් මෙහෙමයි. ඉතින් මම දැන් කල්නුත් කිව්වේ පුතේ ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මේ කැඩි කැඩි ඇහෙන්නේ ඕගොල්ලන්ගේ වැරද්දක් නිසාවත් මගේ වැරද්දක් නිසාවත් නෙවෙයි. ඒක මේ දවස්වල තියෙන මේ ඩයලොග් වල මේ මොබිටෙල් ඒවා සිග්නල් ප්‍රශ්නයක්. ඉතින් ඒක අපිට විසඳන්න බෑ. හරි. වීඩියෝ එක මම දාන්නම්. ඉතින් ඔය මොනවා හරි ලියා ගන්න බැරි වුණොත් පොඩි අඩුපාඩුවක් වුණොත් එතන ඉඩ තියාගන්න. එතන ඉඩ තියාගෙන එතන ඉඳන් ඉස්සරහට ලියාගෙන යන්න. එතකොට ඕගොල්ලන්ට මේ පාඩමේ වීඩියෝ එක මම දාන්නම්. දැන් ගිය සතිය හැමෝම වාගේ හිටපු ඉන්න මම දැම්මේ නැහැ. රෙකෝඩින් එක. ඉතින් ඕගොල්ලන්ට මේ සැරේ මේ සිග්නල් අවුල් නිසා මම දාන්නම් වීඩියෝ එක ඈ. හරි. ආ සර් රයිට්. ඊට පස්සේ ලියා ගන්න ජලයේ ශක්තිය කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවද ළමයි සුනාමි කියලා එකක්? ඔව්. අපේ ලංකාවට 2004 අවුරුද්දේ ලොකු සුනාමි විපතක් වුණා නේද? දැන් සමහර රටවල් තියෙනවා ඒ රටවල් වලට මේ සුනාමිය කියන එක නිතර ඇති වෙනවා සුනාමි තත්ත්වයන්. අපේ ලංකාවට එහෙම නිතර ඇති වෙන්නේ අපි දන්න කාලේ එක සැරේයි ඇති උනේ. අපි දන්න කාලේ සුනාමිය ඇති උනේ එක සැරේයි ලංකාවේ. ඉතින් ඒක නිසා
මේ සුනාමිය වෙලාවේදී ළමයි මුහුදු රළ වල තිබ්බ ශක්තියෙන් නේද මුහුදු වෙරළේ තිබ්බ ගොඩ නැගිලි ඒ වාගේ දේවල් මේ ගොඩක් විනාශ වෙලා ගියා. ඔගොල්ලෝ දකින්න ඇති නේද? ඒ මුහුදු රළට ඔය වීඩියෝ එහෙම තියෙනවා. අපි බලමු. අපි මුහුදු රළ ගැන කතා කරනවා ඉස්සරහට. එතකොට ළමයි මේ ගලාගෙන යන ජලයටත් තියෙනවා ලොකු ශක්තියක්. ගලාගෙන යන ජලයට තියෙනවා ලොකු ශක්තියක්. දැන් අපි මේ ජලයේ ශක්තිය කියලා අදහස් කරන්නේ ගලාගෙන යන ජලය. අපේ ලංකාවෙත් මේ ගලාගෙන යන ජලයේ ශක්තියෙන් විවිධ කාර්යයන් කරගන්න. ඉස්සර කාලේ මේ ගලාගෙන යන ජලයේ ශක්තියෙන් භාණ්ඩ ප්‍රවාහණය කරලා තියෙනවා ලංකාවේ. ළමයි ලංකාවේ ගොඩක් ඉස්සර කාලේ ඔය දැන් ඕගොල්ලෝ අහලා තියෙනවා ඉංග්‍රීසි කාලේනේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ තමයි අපේ ලංකාවේ රේල් පාරවල් හැදුවේනේ. අපේ ලංකාවේ ප්‍රධාන මාර්ගය හැදුවේ ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. ඊට කලින් අපේ ලංකාවේ එහෙම කෝච්චි පාරවල් තිබ්බේ නැහැ. ප්‍රධාන ලොකු මහා මාර්ග තිබ්බේ නැහැ. දැන් සුද්දෝ අපේ රට අල්ලගත්තට පස්සේ ඒගොල්ලෝ අපේ ළමයි උඩ රට ප්‍රදේශවල වැව්වා කෝපි තේ ඒ වාගේ වගාවන් කරා. ඊට පස්සේ ඒගොල්ලන්ට අවශ්‍ය වුණා ඒ වගාවන් වරායට අරගෙන යන්න. මුල් කාලේ ඒගොල්ලෝ ඒ වගාවන් ඒ අස්වැන්නේ ඒගොල්ලෝ වරායට අරගෙන ආවේ. තේ රබර් කෝපි වාගේ වගාවන් ඒවේ අස්වැන්න වරායට ගෙනිච්චේ ගංගාවලින්. ගලාගෙන යන ජලයේ ශක්තියෙන් තමයි මේ භාණ්ඩ ප්‍රවාහණය කරගත්තේ මුල් කාලේ. අනුහස් මොකද්ද ඔය කැමරාවට වෙලා තියෙන්නේ? හරි. ඔය පේනවා ඔයාව මට. හරි ඔහොම ඇති ඈ. පාඩම අහන් ඉන්න පුතේ. මේ එතකොට දැන් අපේ ලංකාවේ ළමයි තියෙනවා පුත්තලමේ ඉඳන් කොළඹ වරායට හාරපු ඇලක්. ඔයගොල්ලෝ දන්නවද දන්නේ නැහැ. හැමිල්ටන් ඇල කියලා ඒ ඇලට කියන්නේ. ඒ ඇලායිනෙන් පාරක් තියෙනවා. දැනටත් ඔය මීගමුව පැත්තට එනකම් මේ පාර තියෙනවා. මීගමුවේ ඉඳන් අපිට පුළුවන් හැමිල්ටන් ඇල දිගේ යන්න කොළඹට වරායට යනකම්. ඒක පුත්තලමට යනකම් තියෙන ඇලක්. ඒක හාරපු ඇලක් ඉංග්‍රීසි ආණ්ඩු කාලේ. ඉතින් මේ විදිහට ඉස්සර කාලේ භාණ්ඩ ප්‍රවාහණයට මේ ගලාගෙන යන ජලයේ ශක්තිය යොදාගෙන තියෙනවා. රට මැද තිබ්බ විවිධ අස්වනු ඒගොල්ලෝ වරායට ගෙනිච්චේ ඒ විදිහට. ඊට පස්සේ කාලේ ළමයි මේ ගලාගෙන යන ජලයේ ශක්තියෙන් විදුලිය නිපදවන්න ගත්තා. අපේ ලංකාවේ තියෙනවා ජල විදුලි බලාගාර. ලංකාවේ මුළු විදුලි බල අවශ්‍යතාවයෙන් 20%ක් විතර ජල විදුලියෙන් මේ ළමයි ජල විදුලියෙන් අපි ලබා ගන්න 20%යි හැබැයි. තාමත් සමහර අය කියනවා ලංකාවේ වැඩිම තියෙන ජල විදුලිය කියලා. හැබැයි ලංකාවේ දැන් ජල විදුලියේ 20%යි තියෙන්නේ. ලංකාවේ දැන් වැඩිම තියෙන තාප විදුලිය ගල් අඟුරු වලින් හදන විදුලිය. ඉතින් ඒ විදිහට විදුලිය නිපදවනවා වර්තමානයේ මේ ජලයේ ශක්තියෙන්. ගලාගෙන යන ජලයේ ශක්තියෙන්. ළමයි ගලාගෙන යන ජලයේ ශක්තියෙන් ඉස්සර කාලේ මිනිස්සුත් වැඩ අරන් තියෙනවා. ඉස්සර කාලේ අය ගලාගෙන යන ජලයේ ශක්තියෙන් දහන්නේ ඇඹරුම්හල් වැඩ කරලා තියෙනවා, මැෂින් වැඩ කරලා තියෙනවා, යන්ත්‍ර. එතකොට මේ ගලාගෙන යන ජලයේ ශක්තියෙන් කාර්ය කරන්න නම් කාර්ය කරන හැම වෙලාවකම ළමයි පොඩි උපකරණයක් ඕනේ. ගලාගෙන යන ජලයේ ශක්තියෙන් කාර්ය කරන්න චූටි උපකරණයක් ඕනේ. මොකක්ද ඕන කරන උපකරණේ දන්නවද ඔයගොල්ලෝ? ජල රෝදයක් ඕනේ ළමයි. ජල රෝදයක්. ගලාගෙන යන ජලයේ ශක්තියෙන් කාර්යයන් කරන්න අපිට ඕනේ ජල රෝදයක්. ඕගොල්ලන්ගේ අච්චුපතේ තියෙනවා ජල රෝදයක් නිර්මාණය කිරීම ක්‍රියාකාරකම. අපි බලමු පොඩ්ඩක් ඉස්සර කාලේ ජල රෝදයක්. මේ තියෙන්නේ ළමයි ගොඩක් ඉස්සර කාලේ පාවිච්චි කරපු ජල රෝද. මේ බලන්න ඕගොල්ලෝ මේ පළවෙනි එකේදී
people have මේවා been එකක් දැකලා capturing තියෙනවද දන්නේ නැහැ ඔයගොල්ලෝ. දැන් මේ තියෙන්නේ මේ ජල රෝදේ ඉස්සර කාලේ මේ දහන්නේ අඹරුම් the මල් energy and moving මේ water වගේ දේවල් for වැඩ thousands කරලා of තියෙනවා. මේ තියෙන්නේ ඒ කාලේ ළමයි තියෙන මේ දහන්නේ අඹරුම් මලක්. එතකොට දැන් මේක ඇතුලේ තමයි ඔය වී හරි අපි හිතමුකෝ වී තිරිඟු ඒ වාගේ අඹරන මැෂින් එක තියෙන්නේ මේක ඇතුලේ. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙහෙන් මේ වතුර පාර මේ උඩින් අරන් එන්නේ. උඩින් අරන් ඇවිල්ලා මේ ජල රෝදෙට වැටිලා ජල රෝදේ කරකවනවා. එතකොට ජල රෝදේ කරකෙවෙද්දි මේක ඇතුලේ තියෙන මැෂින් එක කරකවනවා. ඒ කරකවල වතුර ටික පහළට ගලාගෙන යනවා. ඉතින් මේ වාගේ ගලාගෙන යන ජලයේ ශක්තියෙන් ඉස්සර කාලේ යන්ත්‍ර ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ වාගේ Today, it's still a දැන් powerful වර්තමානයේ resource that can generate clean, renewable, අපි and ගලාගෙන affordable යන ජලයේ electricity. ශක්තියෙන් විදුලිය නිපදවනවා. You see, we harness energy from මේ flowing තියෙන්නේ water විදුලි and convert බලාගාරයේ it to කොයි වේලක් electricity. ළමයි. That's ඔයගොල්ලෝ what we දැකලා ඇති call ලංකාවේ මේ hydroelectric වාගේ power තියෙනවා. or hydropower. Water flows from a higher නේද? elevation විශාල to a වේලි lower බෙදලා ගංගාවල් elevation. හරස් And කරලා a ජල hydropower ආසාදලා facility uses turbines and generators to convert උඩේ this ගලාගෙන motion into යනකොට electricity. ජලය ගලාගෙන America has යනකොට been using hydropower to මේ ගලාගෙන generate යන ජලයේ electricity for ශක්තියෙන් more than 100 ටර්බයින් එකක් years කරකවලා now. විදුලි And ජනකයන්ට today, ක්‍රියා කරනවා. about 7% of බලන්නකෝ all මේකත් our පස්සේ electricity කතා is කරමු. generated from hydropower, making it ඔය the තියෙන මේ largest වාගේ source විදුලි of ජනක renewable යන්ත්‍රයක් power. විදුලි බලාගාරේ. So, what makes hydropower renewable? It's simple. Water. Water evaporates into clouds and recycles back to Earth දැන් as අපේ ලංකාවෙත් precipitation. ළමයි මේ වාගේ ජල The විදුලි water cycle බලාගාර is තියෙනවා. constantly recharging and can be used to produce electricity along the way. How does it work? Basically, there are දැන් several මේ ways ජල විදුලි hydropower බලාගාරවල technologies විදුලිය can generate නිපදවනවට electricity. අමතරව You may recognize කර්මාන්තයටත් ඒ ජලය පාවිච්චි කරනවා ළමයි. හරි? රයිට් එහෙමනම් අපි පොඩ්ඩක් ලියාගමු මෙහෙම. ලියන්න මෙහෙම ඈත අතීතයේ පටන් ඈත අතීතයේ පටන් මිනිසා ගලාගෙන යන ජලයේ ඇති ශක්තියෙන් මොකද්ද සර්? මිනිසා ගලාගෙන යන ජලයේ ඇති ශක්තියෙන් විවිධ කාර්යයන් සිදු කරගෙන ඇත විවිධ කාර්යයන් සිදු කරගෙන ඇත අතීතයේදී දහන්නේ ඇඹරීම හා
ධාන්‍ය ඇඹරීම හා ලී මෝල් ක්‍රියා කරවීම ලීමෝල් ක්‍රියා කරවීම සඳහා ලීමෝල් ක්‍රියා කරවීම සඳහා ගලාගෙන යන ජලයේ ශක්තිය ගලාගෙන යන ජලයේ ශක්තිය යොදාගෙන ඇති අතර මොකද්ද සර් ආයි මුලින්නම් කියන්නකෝ. ගලාගෙන යන ජලයේ ඇති ශක්තිය යොදාගෙන ඇති අතර එවැනි උපකරණ ක්‍රියා කරවීම සඳහා එවැනි උපකරණ ක්‍රියා කරවීම සඳහා එවැනි උපකරණ ක්‍රියා කරවීම සඳහා ජල රෝධයක් පහත ක්‍රියාකාරකමේ පරිදි පහත ක්‍රියාකාරකමේ පරිදි සාදාගත හැක පහත ක්‍රියාකාරකමේ පරිදි සාදාගත හැක. හරි. දැන් ඕගොල්ලන්ට තියෙනවා දැන් ගලාගෙන යන ජලයේ ශක්තියෙන් කාර්යයක් කරන්න නම් ළමයි ජල රෝධයක් ඕන. ජල රෝධයක් නැතුව අපිට ගලාගෙන යන ජලයේ ශක්තියෙන් කාර්ය කරන්න බෑ. අනිවාර්යයෙන්ම ජල රෝධයක් අවශ්‍යයි අපිට ගලාගෙන යන ජලයේ ශක්තියෙන් කාර්යයක් කරගන්න. ඒතර අපි බලමු එහෙමනම් කොහොමද ජල රෝධයක් හදාගන්නේ? අපිට සරල ජල රෝධයක් හදාගන්න පුළුවන් ඔය පල්ලෙහා තියෙන ක්‍රියාකාරක. දැන් ළමයි මේ ජල රෝධය එක එක විදියට හදන්න පුළුවන්. මම හදපු ජල රෝධයක් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඒ වාගේ විවිධ අපේ ගෙදර දොරේ තියෙන විවිධ උපකරණ නේද ඔය අහක දාන දේවල් පාවිච්චි කරලා අපිට ජල රෝධ හදන්න පුළුවන්.
හරි. එතකොට අපි බලමු කොහොමද සරලව ජල රෝධයක් හදාගන්න හැටි. දැන් මේ පොතේ තියෙන එක අපි මේ ඒකත් බලමු. එතකොට බලන්නකො මෙන්න මේකත් මේ තියෙන ජල රෝධයක් හදන හැටි. ඔන්න බලන්නකො ජල රෝධයේ කරකවලා මේගොල්ලෝ මේ ඒකෙන් බල්බ් එකකුත් පත්තු කරගන්න එකක් මේ පෙන්නන්නේ. ඔයගොල්ලන්ට හදන්න පුළුවන් ගෙදරදී විදුලි බලාගාරයක් මේ විදියට. ටේප් කටරේකුයි ස්ප්‍රයිට් කෑන් එකකුයි මේ ගෙදර දොරේ තියෙන දේවල් පාවිච්චි කරලා හදලා තියෙනවා. දැන් අපිට පුළුවන් ළමයි ඕකට අපේ ගෙවල් වල තියෙන ප්ලාස්ටික් හැඳි ටිකක් අරගන්න. හැඳි ටිකක් ওই විදියට අරගෙන ඔය අහක දාන හැඳි යෝගට් හැඳි උනත් පුළුවන්. හැබැයි යෝගට් හැඳි ගන්නවා නම් මේ වාගේ මේ ඒකින් නම් අමාරුයි. මොකද මේ යෝගට් හැඳි උඩා නිසා. ලූ ගන්න එකකින් අලව ගන්න ඕනේ. ස්පෝක් කම්බියක් මේක ඇතුලෙන් දාලා පොඩි මෝටරයක් ළමයි. මේ මෝටරේ ඩයිනමෝ එකක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙන අහක දාන දේවලින් මේවා හදන්න පුළුවන් මේ. ඊට පස්සේ අර මෝටරේ වයර් දෙකට බල්බ් එකක් හයි කරගන්නවා LED බල්බ් එකක්. දැන් බලන්න
එතකොට මේකේ ජල රෝධේ කැරක වෙනකොට බල්බ් එක පත්තු වෙනවා. නේද? ජල රෝධෙන් කරකවනවා ඩයිනමෝ එක. ඊට පස්සේ ඩයිනමෝ එකෙන් විදුලිය නිපදවනවා. ඉතින් මේ විදිහටම තමයි ජල විදුලි බලාගාර එකත් වෙන්නේ. රයිට්. ඉතින් ඔන්න ඔය විදිහේ ජල රෝධයක් හදන්න තියෙනවා ඔයගොල්ලන්ට. તો ඔයගොල්ලන්ගේ ඩයිනමෝ එක හදන්න තියෙන්නේ මොනවයින්ද බලන්න. ජල රෝධයක් නිර්මාණය කරමු කියලා තියෙනවා ක්‍රියාකාරකම. අවශ්‍ය ද්‍රව්‍ය කුඩා ප්ලාස්ටික් බෝතලයක්, කිරලැබයක්, ස්පෝක් කම්බියක්, යෝගට් හැඳි කීපයක්, කාඩ්බෝඩ් රවුමක්, බයින්ඩින් ගම්. දැන් මේකේ මේ කිරලැබේ හිල් කරලා ඒකට යෝගට් හැඳි ගහලා තමයි මේක හදන්න තියෙන්නේ. නේද? මේ ප්ලාස්ටික් බෝතලේ මේවා තියෙන ළමයි ඉතින් ওই ලස්සනට නේද? මූලිකවම ජල රෝධයේ මේ යෝගට් හැඳි ටිකයි කිරලැබයයි. ඒ ටික තමයි තියෙන්නේ හදාගන්න. හරි ක්‍රමය ප්ලාස්ටික් බෝතලේ පතුලේ කාඩ්බෝඩ් රවුම අලව ගන්නලු. බෝතලේ පතුලේ මැදින් කම්බිය ප්‍රමාණයේ සිදුරක් විද ගන්න. කිරලැබේ මැදින්ද කම්බිය ප්‍රමාණයට සිදුරක් විදින්න. කිරලැබේ සමාන කොටස් වලට බෙදා පිහියෙන් කපා යෝගට් හැඳි සවි කරන්න. හැබැයි බෝතලයට සවි කරන්න. දැන් මේක ළමයි හැබැයි ගම් වලින් අලව ගන්න ඕනේ. එහෙම නැත්නම් වතුර පාර වදිනකොට මේ කිරලැබේ ගැලවෙනවා මේවා. හරි දැන් ඔබ ජල රෝධයේ තන අවසන්නේ යෝගට් හැඳි ගලා යන ජල පහරකට හෝ ජල කරාමයකට අල්ලා කරකවා ගත හැකිදයි පරීක්ෂා කර බලන්න. කාඩ්බෝඩ් රවුමේ වර්ණ රටා හැඳ ඒවා චලනය වන අයුරු නිරීක්ෂණය කරන්න. හරි. එවනම් ලියන්නකෝ ක්‍රියාකාරකම ජල රෝධයක් නිර්මාණය කරමු. ජල රෝධයක් නිර්මාණය කරමු. ඉන්න බලන්න මං ඔයගොල්ලන්ට තව අපි හදපු ජල රෝධයක් පෙන්නන්න. සර් කීයටද ඉවර වෙන්නේ? සර් කීයටද ඉවර වෙන්නේ? මොකද පුතේ? කීයටද ඉවර වෙන්නේ? ඉවර වෙන්නේ 6ට. ඇයි? හා සර්. මේ බලන්න. මේ තියෙන්නේ මං හදපු ජල රෝධයක්. අපේ ওই 6 පන්තියේ ළමයින්ට එක සැරයක් ඒ පාඩමකදී හදපු එක. දැන් මේක හදලා තියෙන්නේ යෝගට් හැඳි මොනවද අර අයඩෙක්ස් කුප්පියක් පාවිච්චි කරලා තියෙන්නේ අයඩෙක්ස් කුප්පියක්. ඒතකොට අයඩෙක්ස් කුප්පිය මැදින් මූඩිය පැත්තෙනුයි නේද? මූඩිය පැත්තෙනුයි අනිත් පැත්තෙනුයි හිල් කරලා තියෙනවා මේ. හිල් කරලා ඇතුලෙන් අර මේවා කඩේ ගන්න තියෙනවා ළමයි මේ ලී මේක නම් මේ ලීයක් ස්පෝක් කම්බියක් දාන්න පුළුවන් ඕගොල්ලන්ට. නේ ඊට පස්සේ අයඩෙක්ස් කුප්පියම මේ මැදින් හිල් කරලා යෝගට් හැඳි ඒකට කපලා ගහලා තියෙන්නේ ඇතුළට. යෝගට් හැඳ කපලා ඒකට ගහලා තියෙන්නේ. එහෙම ගහලා ඊට පස්සේ මේ ගම් වලින් අලවනවා. ග්ලූ ගන් එකෙන් නේද? එහෙම නැත්නම් ඔය සුපර් ග්ලූ ආගේ ගම් එකකින් අලවන්න පුළුවන් අපිට. දැන් මේක ගැලවෙන්නේ නැහැ ළමයි. මේ යෝගට් හැඳි මේ ගහලා තිනවා ගැලවෙන්නේ නැහැ. හැබැයි කිර ලැබේට ගැහුවොත් මේක ගැලවෙනවා ටක් ගාලා. වතුර පාරට අල්ලපු හැටි මේක ගැලවෙනවා. නේ දැන් මේක වතුරට අල්ලපුවාම මේක කැරකෙවනවා. දැන් මේකෙනුත් අපිට පුළුවන් මොනවා හරි මෝටරයක් කරකව ගන්න. ඕන්න. හැබැයි ළමයි මේකෙදි මේ අර
ඒ මෝටරේ කරකව ගන්න වාගේ වුණා නම් මේක ටිකක් ලොකුවට ගන්න ඕනේ. එතකොට මෝටරේ වේගෙන් කැරකෙනවා. මේක කැරගෙද්දි. මේ පැත්ත ටිකක් විශාල වෙලා මෝටරේ පැත්ත කුඩා වෙන්න ඕනේ. එතකොට ලොකුවට කැරකෙනවා මේක වේගෙන්. ඉතින් මේ වාගේ සරලව ඔයගොල්ලන්ට ජල රෝදයක් හදාගන්න පුළුවන්. ඒක පිබුපුවාමත් කැරකෙනවා. පැහැදිලි නේද? හරි. සර් ඔව්. කියන්නේ ගිත්මිද කවුද? මෙතු සර් කවුද? මෙතුනි මෙතුනි කියන්නේ ඔව්. සර් අපිත් වෙලේ එකක් හැදුවා ජල රෝදයක් කෙසෙල් බොඩේකින්. මේක වීඩියෝ කරලා අපිට දාන්න. දැන් කැඩිලාද? කැඩිලාද? නෑ වීඩියෝ කරපු එකක් තියෙනවා. ඒක දාන්න අනිත් අයටත් බලන්න ගෲප් එකට. දැන් අපි ඉස්සර ඉස්කෝලේ යන කාලේ හදන්නේ මේ කුරුම් බැට්ටි පියන් වලින්. අම්මලා තාත්තලා එහෙම ඕගොල්ලන්ගේ හදලා ඇති එහෙම කුරුම් බැට්ටි පියන් වලින් ජල රෝද. ඉරටු ගහලා නේද? ඇලේ වතුර යද්දි ඒක අපි මේ ඇලට තියනවා. එතකොට කැරකෙනවා ඒක. මේ ඉතින් ඕගොල්ලන්ට මේ දවස්වල වැහලා ඇලවල් දිගේ වතුර එහෙම යනවා. මේ ජල රෝද හදන්න පුළුවන් කරකවන්න. බලන්න. රයිට්. දැන් එතකොට මෙහෙමයි. ඊළඟට මේ ක්‍රියාකාරකම ලියන්න ඕන ඉතින්. ජල රෝදයක් නිර්මාණය කරමු. රයිට්. ලියමුද හිමින් එහෙනම්. ලියන්නකෝ අවශ්‍ය ද්‍රව්‍ය. ගෙදරදී ලියලා මට දානවද පෙන්නනවද? මොකද කියන්නේ? සර්. එහෙම කරමුද වෙලාව අපරාධෙන් නේද? සර්. ඔව්. එහෙම නෑ හැබැයි ගෙදරදී ලියලා මේ අනිවාර්යෙන් ලියන්න ඕනේ. හරි. රයිට්. එතකොට මේ ක්‍රියාකාරකම ලියලා රූප සටහන අඳින්න මේ ඇඳලා මේකට තියන්න පිටුවක් විතර ඉඩ තියන්න ළමයි. රූපෙත් අඳින්න එක්ක ඕගොල්ලන්ට පිටුවක් විතර යයි. පිටු CR පොත් තියෙනවා නම් පිටු භාගෙන් විතර පුළුවන්. හරි. ඇති. ඔව් පිටු භාගයක් විතර තියන්න CR පොත් වල ලියන අය. හරි. සර් ක්‍රමයක් ලියන්න ඕනද? ඔව් ඔක්කොම ටික ලියන්න ඕනේ. හරි. එතකොට මේ ජල විදුලි බලාගාරයක ළමයි විදුලිය නිපදවන්නෙත් මේ ක්‍රමයටම තමයි. මේ බලන්නකෝ ජල විදුලි බලාගාරයක ක්‍රියාකාරීත්වයේ තියෙන පොඩි වීඩියෝ එකක් මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. ඊළඟට ඕගොල්ලන්ට තියෙන්නේ ඒක. 170,000 cubic meters of water flow past here every minute at almost 60 kilometers per hour. බලමු. That's enough පේන්නේ water නැද්ද? to fill about 100,000 Olympic swimming රයිට් මේ තියෙන්නේ ළමයි මේ නයගරා කියන දියඇල්ල මට හිතෙන්නේ මේ තියෙන්නේ. ඔව්. මේ නයගරා කියන ඔයගොල්ලෝ අහලාද? කියන්නකෝ. මොකක්ද කිව්වද? මේ නයගරා කියන දියඇල්ලේ එතකොට මෙතන විදුලි බලාගාරයක් තියෙනවා. ඒක ඉන්න තැන තමයි මේ තියෙන්නේ. දැන් මේ වාගේ ළමයි දියඇලි වල ඒ වගේම ගලාගෙන යන ගංගාවල ගලාගෙන යන ජලයේ විශාල ශක්තියක් තියෙනවා. එතකොට මේ ශක්තියෙන් තමයි ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවන්නේ. ඔය සර් මේ දියැල වගේ තියෙනක මේ පිටරට නේද තියෙන්නේ? ඔව් පිටරට. දැන් අපේ ලංකාවෙත් මේ වාගේ දියැලි ආශ්‍රිතව හදලා තියෙනවා ළමයි විදුලි බලාගාර. සර් ඕකේ අයිනේ ඉන්න පුළුවන්. එහෙමද? ඔව් සර්. බැම්මක් වගේ එතන තියෙනවා. හරි. රයිට් අපි බලමු මේක. සර්. actually feel the power of the water. Harnessing that power. දැන් බලන්න ළමයි මේ විදුලි බලාගාරයක තියෙනවා මෙන්න මේ වාගේ විශාල ටර්බයින්. බලන්න මේ පල්ලෙහා මිනිස්සු ඉන්නේ මේ. පේනවා ඇති ඔයගොල්ලන්ට වීඩියෝ එකේ. එතකොට බලන්න මේ සයිස් එක ඔන්න ජල රෝදේ සයිස් එක විදුලි බලාගාරයක.
ඒතර විදුලි බලාගාරයක විශාල ජල රෝධයක් තියෙන. අපේ ගෙදරක කාමරයක් විතර ලොකුයි මේ ජල රෝධය නේද? එතකොට මේ වාගේ ගලාගෙන යන ජලයේ ශක්තිය මෙන්න මේ ජල රෝධය තමයි කරගවන්නේ විදුලි බලාගාරේ. For over 100 years in Ontario, දැන් විදුලි බලාගාරවලමයි තියෙනවා වේල්ලක් හයි කරලා මේ ගංගාවක් හරස් කරලා වේල්ලක් හදනවලු. අපේ ලංකාවෙත් තියෙනව නේද ඔයගොල්ලෝ අහලා ඇති වික්ටෝරියා, රන්දෙනිගල, රන්ටැඹේ බලන්න ගිහින් තියෙනවද විදුලි බලාගාරය? වික්ටෝරියා බලලා තියෙනවා. එතකොට ඒ වලේ විශාල වේල්ලක් බැඳලා දැන් මේ ළඟදී එකක් හැදුවා නේද? හැමෝම ආයි ගියා ඒක බලන්න. මොකක්ද ඒකේ නම ළමයි? මේ ළඟදී විවෘත කරේ අපේ කලින් ජනාධිපතිතුමා හිටපු කාලේ. මටත් එන්නේ නැහැ නම මතක් වෙන්නේ නැහැ. කොරගහතන්න ජලාශය. අන්න හරි. එතකොට ඒකේ තියෙනවා පොඩි විදුලි බලාගාරයකුත්. කොත්මලේද? ඔව් එතකොට මේ ඒ වාගේ ගංගාවක් හරස් කරලා පුතේ වේල්ලක් බඳිනවා. වේල්ලක් බැඳලා ලොකු ජලාශයක් හදනවා. ජල විදුලි බලාගාරයක තියෙනවා මේ ඉහළ මට්ටමක හදපු ජලාශයක්. ඒ ජලාශේ ජලය එකතු කරගන්නවා. එකතු කරගෙන ඒ ජලය වේගයෙන් පහළට අරගෙන යනවා නල මාර්ගයෙන්. අපි බලමු මේකේ තියෙනවා ඉස්සරහට. called electricity. The electricity මේ තියෙන්නේ ඒ වාගේ මේ ওই නායගරා මේ most hydroelectric කැලේ ආශ්‍රිත ওই තියෙන ඒ is either water ඩෑම් එක ওই තියෙන ඒ වාගේ natural drop of a river, ලෝකේ such as a ප්‍රසිද්ධ waterfall or rapids, වේලි or a කීපයක් dam මේ is තියෙන්නේ. built across a river to raise the water level and provide the drop needed to create a driving force. දැන් ඔන්න බලන්න මේ තමයි ඒ වාගේ Water විදුලි at the higher බලාගාරයක level සැකැස්ම. is collected in the ඔන්න form හැම විදුලි බලාගාරයකම තියෙනවා මේ වාගේ වේල්ලක් බැඳලා ගංගාවක් හරස් කරලා ජලාශයක් හදලා. ඊට පස්සේ ජලාශයේ එකතු වෙච්ච ජලය නල මාර්ගයෙන් වේගයෙන් පහළට අරගෙන යනවා. මේ තියෙන නලය. දැන් මේ නල වලට කියනවා පෙන්ස්ටොක් කියලා නමක්. පෙන්ස්ටොක් මේවට කියන්නේ. එතකොට මේ නල මාර්ගයෙන් වේගයෙන් පහළට අරගෙන ගිහින් මේ ජලය වද්දවනවා ටර්බයින් එකේ. තල බමණය. සිංහලෙන් කියන්නේ තල බමණය, තල බඹරේ කියලාත් කියනවා, තල බමණය කියලාත් කියනවා. හරි? එතකොට ජලය ගිහින් වදිනවා ටර්බයින්. ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? ටර්බයින්. සිංහල නම තල බමරය. තල බමරේ වදිනවා. නැත්නම් ටර්බයින් එකේ වදිනවා. It flows through the plant intake into a pipe called the penstock, which carries it down to a turbine. රයිට් ඔය තියෙන්නේ. දැන් මේ පහලින් රතු පාට තියෙන ටර්බයින් එක. එතකොට ටර්බයින් එකේ මේ ජලය වැදුනහම ළමයි ටර්බයින් එක කැරකෙවෙනවා. අපි චුට්ටක් ඉස්සරහට යන්න තවට එතකොට water පැහැදිලිව wheel මේක පේනවා. at the lower water level. The water pressure increases as it flows down the penstock. ආවේ It is තියෙන්නේ. this දැන් මේ ජල පාර වැදුනහම ටර්බයින් එක කැරකෙවෙනවා. මෙන්න ජල රෝධය මේ රතු පාට තියෙන්නේ. ඊට පස්සේ ටර්බයින් එකට සම්බන්ධ කරලා තියෙනවා ජෙනරේටරය. ඉංග්‍රීසියෙන් කියන්නේ ජෙනරේටර්. සිංහලෙන් කියන්නේ විදුලි ජනක යන්ත්‍රය. එතකොට වතුර පාර වැදිලා තල බමරේ කැරකෙවෙනවා. තල බමරේට සම්බන්ධ කරලා තියෙනවා ජෙනරේටරය. නැත්නම් විදුලි ජනක යන්ත්‍රය. එතකොට තල බමරේ කැරකෙවෙද්දි විදුලි ජනක යන්ත්‍රය කැරකෙවිලා නැත්නම් මේක ඩයිනමෝ එකක් ළමයි කෙලින්ම. ඩයිනමෝ එක කැරකෙවිලා ඩයිනමෝ එකෙන් විදුලිය නිපදවනවා. මේ තමයි විදුලි බලාගාරයක සැකැස්ම. pressure and flow that drives the turbine that is connected to the generator. Inside the generator දැන් මේ is වාගේ the rotor that is ලොකු spun by the ජෙනරේටර් turbine. ලොකු විදුලි ජනක යන්ත්‍ර මේ තියෙන විදුලි බලාගාරය ඇතුලේ තියෙන ළමයි ලොකු ඩයිනමෝ මේ කහ පාට තියෙන්නේ. ඉතින් මේ වාගේ විශාල ජෙනරේටර් ඉංග්‍රීසියෙන් කියන්නේ සිංහලෙන් කියන්නේ ඩයිනමෝ නේද? නැත්නම් විදුලි ජනක යන්ත්‍ර කියලා සිංහලෙන් කියන්නේ ඩයිනමෝ කියන්නේ ඉංග්‍රීසි නම. විදුලි ජනක යන්ත්‍ර කරකවලා ඒකෙන් විදුලිය නිපදවනවා. Are attached to the Why rotor when- located within coils of copper wire called a stator. As the generator rotor spins the magnets, a flow of electrons is created in the coils of the ඔය stator. විදුලිය තමයි අපිට එන්නේ ඉතින්. This produces electricity that can be stepped up in voltage through the station transformers and sent across transmission lines. The falling water, having served its purpose, exits the generating station to the tail race, where it rejoins the main stream of the river to continue the cycle of creating clean, renewable energy for Ontario. මිනිහෙක් රුපියක් දාන්න. දාන්න දාන්න.
හරි. ඉතින් ඒ විදිහට තමයි විදුලි බලාගාරයක විදුලිය නිපදවීම කරන්නේ. right. එතකොට අපි ක්‍රියාකාරකම ලියන්න ඉඩ තියලා පිටු භාගයක් ඉඩ තියලා මෙහෙම ලියමු. ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවන්නේද ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවන්නේද ගලාගෙන යන ජලයේ ඇති ශක්තිය මගිනි. මොකද්ද සර්? ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවන්නේද ගලාගෙන යන ජලයේ ඇති ශක්තිය මගිනි. ගලාගෙන යන ජලයේ ඇති ශක්තිය මගිනි. සර් ජල විදුලි බලාගාරවල විදුලිය නිපදවන්නේද ගලාගෙන යන ජලයේ ඇති ශක්තිය මගිනි. ජල විදුලි බලාගාරයක් සෑදීමේදී ජල විදුලි බලාගාරයක් සෑදීමේදී ගංගාවක් හරස් කර මොකද්ද සර්? මේ බෝඩ් එකේ ලියන්නේ පේනව නේද? ගංගාවක් හරස් කර වේලක්. ඕ විදුලි බලාගාරයක් මොකද්ද? විදුලි බලාගාරයක් කියන තැන ඉඳන් කියනවද? විදුලි බලාගාරයක් සෑදීමේදී විදුලි බලාගාරයක් සෑදීමේදී එතන ඉඳන් තමයි මම මේ ලියාගෙන යන්නේ. ඇහෙන්නේ නැති හින්දා ඔයගොල්ලන්ට. විදුලි බලාගාරයක් සෑදීමේදී ගංගාවක් හරස් කර වේලක් සාදා එහි ජලය රැස් කර ගනු ලැබේ. එහි ජලය රැස් කර ගනු ලැබේ. පසුව
එම ජලය නල මාර්ගයෙන් වේගයෙන් පහළට ගෙන ගොස් වේගයෙන් පහළට ගෙන ගොස් තල බමරයක මොකද්ද සර් කිව්වේ? බෝඩ් එක බලාගෙන ලියන්න පුතේ. ඔය සිග්නල් අඩු ඉඳ තමයි මම මේ බෝඩ් එකේ ලියන්නේ දැන්. සර් ඔව්. තල බඹරයකද ඔව්. තල බඹරයක වැදීමට සලස්වනු ලැබේ. එමගින් තල බඹරය කරකවා ඒ හා සම්බන්ධ සර් වේගයෙන් පහළට ගෙන ගොස් මේ බෝඩ් එකේ තියෙනවා බලාගෙන ලියන්න. තල බඹරයක වැදීමට සලස්වනු ලැබේ. හරි ඔය විදිහට තමයි විදුලි බලාගාරයක් වැඩ කරන්නේ. ලියලා ඉවරද ළමයි? ඔව් සර් ඔව් සර්. හරි. ඇහෙනවා. මේ ඊළඟට
ඔයගොල්ලන්ට තියෙනවා වැඩ දෙකක් දැන් ගෙදරදී කරන්න. නෑ සර්. ඉවර නැද්ද? ඉක්මනට ලියන්නකෝ එනවා. සර් කැඩි කැඩි ඇහෙන්නේ සර්. ඔව් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට බෝඩ් එකේ මම ලියලා තියෙනවා. බලාගෙන ලියන්න ඒක. හා සර්. ඒක ලිව්වේ නැද්ද ඔයා? ඉවරයි සර්. දුව සර්. එච්චර තමයි කිව්වේ මම මොකුත් කිව්වේ නෑ වෙන. සර් දැන් කැඩි කැඩි ඇහෙන්නේ නෑ. ඔව්. දැන් මෙහෙමයි ඊළඟට ඕගොල්ලෝ ලබන සතියේ මෙන්න මේ වැඩ දෙක කරන්න ඕනේ. ඕගොල්ලන්ගේ අච්චු පොතේ තියෙනවා ජල විදුලි බලාගාරයක රූපයක්. අපි ඔය බලපු වීඩියෝ එකේ තිබ්බා වගේ රූපයක් තියෙනවා. අන්නේ රූප සටහන ඔතන යටින් අඳින්න ඕනේ. එතකොට ඉස්සෙල්ලා ක්‍රියාකාරකමක් තියෙනවා නේද? ක්‍රියාකාරකමට කලින් රූපයකුත් තියෙනවා. හරි අවසානෙට මෙන්න මේ විදුලි බලාගාරයක රූප සටහන අඳින්න ඕනේ. පැහැදිලිද? පැහැදිලි 50 පැහැදිලි සර්. ඔව් 59 වෙනි පිටුවේ තියෙන විදුලි බලාගාරයේ රූප සටහන මෙන්න මේක. ඔතනින් අඳින්න දැන් මේ අවසානට අපි නවත්තපු තැනින් අඳින්න. ඔව් මේක හදන්න ඉතින් ටිකක් මහන්සි වෙන්න වෙනවා මේවා එකක් හදන්න. නේද? බැරි නෑ. පුළුවන්. ආකෘතියක් විදියට හදන්න ඔය ප්‍රදර්ශන වලදී එහෙම ඉස්කෝලවල ළමයි හදනවා මේ වගේ ඇත්තටම. හරි එහෙමනම් අපි ලබන සතියේ ඊතුරු ටික බලමු. එතකොට ඕගොල්ලෝ මේ ටික කරලා තියන්න. ගෙදර ඔන්න වැඩ ටිකක් තියෙනවා මේ සතියේ. ඒ ටික කරලා තියන්න. හරි එහෙමනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන් අපි පන්තිය නවත්තමු. හරි මං වීඩියෝ එක දාන්නම් ඕගොල්ලන්ට මොනවා හරි ඇහිච්ච නැති තැනක් තියෙනවා. හරි හැමෝටම ආයිබෝවන්.